සුබ දවසක් දුවේ පුතේ. ඉතිහාසයේ ගුරුතුමා YouTube නාලිකාවට අපි ඔබ ඉතාම සාදරයෙන් පිළිගන්නවා. අපි පහුගිය සති කිහිපය තුළම ඔයගලන්ට අලුත් වීඩියෝ මාලාවක් ගෙනාවා මගේ දුවේ පුතේ. 10 සහ 11 පෙළ පොත්වලට අදාළ වීඩියෝ මාලාවක් ගෙනාවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ගේ සාමාන්‍ය පෙළ විභාගෙට ඉතාම අත්‍යවශ්‍ය ඉතාම වැදගත් වන පාඩම් එකකක් තමයි. ඒ තමයි ලෝකයේ කැපී පෙනෙන විප්ලව. 11 පෙළ පොතේ 7 වෙනි පාඩම තමයි ලෝකයේ කැපී පෙනෙන විප්ලව. ඒ අරද අපිට විප්ලව තුනක් තියෙනවා. විප්ලව තුන තමයි ඇමරිකානු නිදහස් සටන, ප්‍රංශ විප්ලවය සහ රුසියානු විප්ලවය කියන ප්‍රධාන විප්ලව තුන. ඇමරිකානු නිදහස් සටන, ප්‍රංශ විප්ලවය සහ රුසියානු විප්ලවය. අද අපි සාකච්ඡා කරන්නේ ඇමරිකානු නිදහස් සටන. ඔන්න මගේ දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්නේ ඇමරිකානු නිදහස් සටන. හරි. අපි බලමු ඇමරිකානු නිදහස් සටන කියන්නේ මොකක්ද? ඇමරිකාව කියන්නේ මොකක්ද? ඇමරිකාව කෙසේද සොයාගත්තේ? ඇමරිකාව කියන රට නිර්මාණය වුණේ කෙසේද? කියන කාරණේ අපි මුලින්ම සාකච්ඡා කරමු. හරි දුවේ පුතේ අපි දන්න කාරණයක් තමයි ඇමරිකානු නිදහස් සටන කියලා කියන්නේ ඇමරිකාවේ ජනපද පිහිටුවා ගන්නා ලද බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් තමාගේ මව් රාජ්‍ය බ්‍රිතාන්‍යයෙන් වෙන්වී ස්වාධීන වීම සඳහා සිදු කරන විප්ලවය තමයි ඇමරිකානු නිදහස් සටන කියන්නේ. ඔන්න අපි ඊට කලින් අපි සාකච්ඡා කරමු ඇමරිකාව නිර්මාණය වෙන ආකාරය. ඇමරිකානු මහද්වීපය නම් කරන ආකාරය, එහි පදිංචි වෙන්නේ කවුරුන්ද කියන එක අපි සාකච්ඡා කරමු. හරි. එතකොට අපි දන්න කාරණයක් තමයි ක්‍රිස්තු වර්ෂ 1492 දී ක්‍රිස්ටෝෆර් කොලම්බස් කැරිබියානු දූපත්වල බහමාස් දිවයිනට ගොඩ බහිනවා. කැරිබියානු මුහුදේ බහමාස් දිවයින වල ගොඩ බහිනවා. මේ ක්‍රිස්ටෝෆර් කොලම්බස් වැරදි විදිහට නම් කරනවා මේ ඉන්දියාව කියලා. ක්‍රිස්ටෝෆර් කොලම්බස් මේ බහමාස් දිවයින වල ගොඩ බහැලා මේ ප්‍රදේශය ඉන්දියාව කියලා නම් කරනවා. කෙසේ නමුත් මේක පසු කාලීන වැරද්දක් කියලා ඇමරිකෝ වෙස්පූචි කියන දේශ ගවේෂකයා මේක මේ ඉන්දියාව නෙමෙයි මේ වෙනම රාජ්‍යයක් කියලා, මේක වෙනම ප්‍රදේශයක් කියලා, මේ ඉන්දියාව නෙමෙයි ආසියාවේ නැගෙනහිර කොටස නෙවෙයි මේ ඉන්දියාව නෙවෙයි කියලා මේක වෙනම රාජ්‍යයක් කියලා ඔහු සටහන් කරනවා. කෙසේ නමුත් අවසානයේදී ඔහුට ගරු කිරීමක් වශයෙන් ජර්මන් ජාතික භූගෝල විද්‍යාඥයෙක් නම් කරනවා ඇමරිකාව කියලා. ඔන්න ඔහොම තමයි ඇමරිකාව සොයා ගැනීම සහ ඇමරිකාව නම් කිරීම. හරි. මම නැවත මතක් කරන්නම්. ක්‍රිස්තු වර්ෂ 1492 දී ක්‍රිස්ටෝෆර් කොලම්බස් මොකද කරන්නේ? කැරිබියානු මුහුදේ තියෙන බහමාස් දිවයින වලට ගොඩ බෑලා ඔහු මේක ඉන්දියාව කියලා නම් කරනවා. නමුත් මේක ඉන්දියාව නෙමෙයි. කොලම්බස්ට වරදිනවා. පස්සේ මොකද වෙන්නේ? ඇමරිකෝ වෙස්පූච් කියන දේශ ගවේෂකයා විසින් මේක ඉන්දියාව නොව මේක වෙන විශාල වෙනත් මහද්වීපයක් හැටියට නම් කරනවා. අවසානයේදී ඇමරිකෝ වෙස්පූචිට ගරු කිරීමක් වශයෙන් ජර්මන් ජාතික භූගෝල විද්‍යාඥයෙක් මේ අලුතින් සොයා ගන්නා ලද භූමි ප්‍රදේශය ඇමරිකාව ලෙස නම් කරනවා. එහෙම තමයි ඇමරිකාවේ නම වැටෙන්නේ මගේ දුවේ පුතේ. හරි. එතකොට ඇමරිකාවට මේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇතුළු යුරෝපා ජාතීන් ඇමරිකාවට ප්‍රවේශ වෙනකොට ඇමරිකාවේ වාසය කළ ස්වදේශීය ගෝත්‍රිකයන් ප්‍රාග්ඓතිහාසික මානවයාගෙන් නිර්මාණය වෙලා ස්වදේශීය ගෝත්‍රික ජනතාවක් මේ වෙනකොට ඇමරිකාව තුළ වාසය කළා. ඒ ඇමරිකාව තුළ වාසය කර මේ ස්වදේශිකයන් හඳුන්වනවා රතු ඉන්දියානුවරුන් කියලා. ඔවුන් හඳුන්වන්නේ රතු ඉන්දියානුවරුන්. ඒකට හේතුව තමයි ක්‍රිස්ටෝෆර් කොලම්බස් මේක ඉන්දියාව ලෙස නම් කරපු නිසා ක්‍රිස්ටෝෆර් කොලම්බස් නම් කරා මේ ස්වදේශිකයන් රතු ඉන්දියානුවරු නිසා. ඒ නිසා මේ ස්වදේශිකයන් හඳුන්වනවා රතු ඉන්දියානුවරු කියලා. කෙසේ නමුත් අවසානයේදී මේ යුරෝපා ජාතීන් ඇමරිකාව තුළ ජනපද පිහිටුවා ගැනීම සඳහා යුරෝපා ජාතීන් ගණනාවක් පැමිණෙනවා. ඒ අතර ස්පාඤ්ඤ, ඕලන්දය, පෘතුගාලය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය වැදගත්. ඔන්න දුවේ පුතේ මතක තියාගන්න. බ්‍රිතාන්‍ය ජනපද පිහිටුවා ගැනීම සඳහා පැමිණෙන ජාතීන් ඇමරිකාව ජනපද පිහිටුවා ගන්නා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඕලන්දය, පෘතුගාලය, ස්පාඤ්ඤ, ඔන්න මගේ දුවේ පුතේ මතක තියාගන්න. එහෙනම් ඇමරිකානු භූමියේ ජනපද පිහිටුවා ගන්නා ලද ජාති
ඇමරිකාවේ ජනපද පිහිටුවා ගන්නා ලද ජාතීන් තමයි මේ කිව්වේ. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඕලන්දය, පෘතුගාලය, ස්පාඤ්ඤය. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඕලන්දය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය. අපි මේ සාකච්ඡා කර ඉන්නේ මේ ඇමරිකානු කියන නව රාජ්‍ය. ඇමරිකානු කියන නව රාජ්‍ය ගැන සාකච්ඡා කරද්දී අපි තිදෙනෙක් ගැන කතා කරා. ක්‍රිස්ටෝෆර් කොලම්බස් ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ඇමරිකෝ වෙස්පූචි. එතකොට දුවේ අපි මේ සාකච්ඡා කරේ මුලින්ම ක්‍රිස්ටෝෆර් කොලම්බස් මේ ප්‍රදේශවල පැමිණෙනවා. ඔහු විසින් ඇමරිකාවේ ඔහු වරදවා නම් කරන අලුතෙන් සොයා ගන්නා ලද භූමියට ඉන්දියාව කියලා. පස්සේ ඇමරිකෝ වෙස්පූචි විසින් කියනවා මේක ඉන්දියාව නෙමෙයි මේක වෙනම මහද්වීපයක් වෙනම රාජ්‍යයක් කියලා ඇමරිකෝ වෙස්පූචි කියනවා. ඒ නිසා අවසානයේදී ජර්මන් භූගෝල විද්‍යාඥයෙක් මොකද කරන්නේ? ඇමරිකෝ වෙස්පූචිට ගෞරව කිරීමක් වශයෙන් ඇමරිකාව කියන නම යොදවනවා. එතකොට ඇමරිකාවේ මේගොල්ලෝ පැමිණෙනකොට මේ යුරෝපා ජාතීන් පැමිණෙනකොට ඇමරිකාවේ වාසය කළ රතු ඉන්දියන්වරු හිටියේ. රෙඩ් ඉන්දියන්ලා මේගොල්ලෝ මොකද මේගොල්ලෝ ඔළුවේ පිහාට ගහගෙන ඉන්න කූඩාරම් වල වාසය කරන ජාතියක්. සත්ත්වපාලන සතුන් මේගොල්ලෝ ස්වදේශිකයෝ. එතකොට මේගොල්ලන් සත්ත්වපාලනයන් සතුන් දඩයම් කිරීම මේ වෙනකොට ගොවිතැනටත් මේගොල්ලෝ ප්‍රතිශායක ජාතියක් රතු ඉන්දියන්වරු. අවසානයේ මොකද කරන්නේ? මේ රතු ඉන්දියන්වරු ඝාතනය කරන නැත්නම් රතු ඉන්දියන්වරුගේ මුල් භූමිය අල්ලාගෙන ඔවුන් මේ ප්‍රදේශ වලින් පළවා හැදලා මේ යුරෝපා ජාතීන් ඇමරිකාව තුළ ජනපද පිහිටුවා ගන්නවා. ඔන්න ඔක තමයි දුවේ පුතේ අපි සාකච්ඡා කරන්නේ. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඕලන්දය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඕලන්දය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය කියන මේ රාජ්‍යයන් අවසානයේදී මොකද කරන්නේ? අර රතු ඉන්දියානුන්ව පළවා හැරලා ඔවුන්ගේ මුල් භූමිය වලින් පළවා හැරලා ඇමරිකාව කියන නව ලෝකය අත්පත් කරගන්නවා. හරි. ඒක තමයි අපි මේ සාකච්ඡා කර හිටියේ. රයිට්. එතකොට දැන් අපි මේ සාකච්ඡා කර යන්නේ ඇමරිකානු නිදහස් සටන දක්වා ගමන් මාර්ගය කෙසේද කියලා. එතකොට අපි දන්න කාරණයක් තමයි මේ අතරින් මේ ජනපද පිහිටුවා ගැනීමේදී මේ අතරින් පෘතුගාලය සහ ස්පාඤ්ඤය දකුණු ඇමරිකා මහද්වීපය දකුණු ඇමරිකා මහද්වීප කෙරේ තමයි අවධානය යොමු කරේ. පෘතුගාලය සහ ස්පාඤ්ඤය දකුණු ඇමරිකා මහද්වීප කෙරේ තමයි අවධානය යොමු කරේ. එතකොට පෘතුගාලය සහ ස්පාඤ්ඤය මෙන්න මේ දකුණු ඇමරිකා මහද්වීප කෙරේ තමයි අවධානය. කොලොම්බියාව, බ්‍රසීලය ආදී රටවල් ස්පාඤ්ඤය සහ පෘතුගාලය මේ කියන්නේ දකුණු ඇමරිකාව. දකුණු ඇමරිකාවට තමයි අවධානය යොමු කරේ. ඔන්න දුවේ පුතේ මතක තියාගන්න දැන් යුරෝපා ජාතීන් මේ නව භූමි සාගර පැමිණෙනවා. යුරෝපය මෙහි සිට මේ ප්‍රදේශවලට යුරෝපා ජාතීන් නව භූමි සාගර පැමිණෙනවා මේක. යුරෝපා ජාතීන් මෙහෙන් පැමිණෙනවා මේ කණ්ඩායමක් පැමිණෙනවා මෙහෙට කණ්ඩායමක් පැමිණෙනවා. එතකොට දැන් මේ දකුණු ඇමරිකා මහද්වීප වලට වැඩි අවධානයක් යොමු කරන්නේ ස්පාඤ්ඤය සහ පෘතුගාලය. ඔන්න දුවේ පුතේ මතක තියාගන්න දකුණු ඇමරිකා මහද්වීප වල ජනපද පිහිටුවා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන්නේ පෘතුගාලය සහ ස්පාඤ්ඤය. හැබැයි උතුරු ඇමරිකා මහද්වීපය තුල වැඩි අවධානයක් යොමු කරනවා බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශයන්. උතුරු ඇමරිකා මහද්වීපයේ ජනපද පිහිටුවා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන්නේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය. එතකොට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය මේ ප්‍රදේශවල ජනපද පිහිටුවා ගැනීමේදී ස්වදේශිකයන් වූ රතු ඉන්දියානුවරුන් සමග ගැටුම් ඇති කරගත්තා. කෙසේ නමුත් ඇමරිකාව කියන රාජ්‍ය නිර්මාණය වෙන දුවේ පුතේ මතක තියාගන්න මේ බ්‍රිතාන්‍යයන් විසින් පිහිටුවන ලද ජනපද 13 නිසා ඇමරිකාව කියන රාජ්‍ය නිර්මාණය වන්නේ මේ බ්‍රිතාන්‍යයන් විසින් පිහිටුවන ලද ජනපද 13. ඇමරිකානු කියන රාජ්‍ය නිර්මාණය වන්නේ බ්‍රිතාන්‍යයන් විසින් පිහිටුවන ලද ජනපද. බ්‍රිතාන්‍ය විසින් පිහිටුවන 1607 දී පළමු ජනපදය වර්ජිනියා. පළමු ජනපදය තමයි වර්ජිනියා ජනපදය. 1733 පිහිටුවන ජෝර්ජියා කියන අවසාන ජනපදය. ඔන්න දුවේ පුතේ මතක තියාගන්න අපි මේ සාකච්ඡා කරන්නේ ඇමරිකාව කියන රාජ්‍ය අවසානයේදී නිර්මාණය වන්නේ බ්‍රිතාන්‍යයන් විසින් පිහිටුවන ලද ඒ කියන්නේ එංගලන්තය විසින් පිහිටුවන ලද ජනපද 13 නිසා තමයි ඇමරිකාව කියන රාජ්‍ය නිර්මාණය වන්නේ. එතකොට එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තු වර්ෂ 1607 දී වර්ජිනියා කියන ජනපදය බ්‍රිතාන්‍ය විසින් පිහිටුවනවා.
1733 තමයි අවසාන ජනපදය කියන්නේ 13 වෙනි ජනපදය. මේක පළවෙනි ජනපදය. මේක 13 වෙනි අවසාන ජනපදය. එතකොට මේ අතර ජනපද 13ක් තියෙනවා. නිව්යෝර්ක්, නිව් හැම්ෂයර්, ඩෙලවෙයාර්, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා ආදී මේ වගේ ජනපද 13ක් පිහිටුණා. මේ ජනපද 13 අතරින් 1607 දී පිහිටුණා වර්ජිනියා ජනපදය. මේක තමයි බ්‍රිතාන්‍ය විසින් ඇමරිකාවේ පිහිටුවන ලද පළවෙනි ජනපදය. 1733 දී ජෝර්ජියා ජනපදය. මේක තමයි බ්‍රිතාන්‍ය විසින් ඇමරිකාවේ පිහිටුවන ලද අවසාන ජනපදය. හරි. ඔන්න මේ ජනපද 13 මේ ජනපද 13 පිහිටීමත් සමග මේ ජනපද 13 පිහිටවීමත් සමග ඇමරිකාව කියන රාජ්‍ය නිර්මාණය වෙනවා. කෙසේ නමුත් අපි බලමු දුවේ පුතේ ඊළඟට බලමු මේ යුරෝපා ජාතීන් ඇමරිකාවේ ජනපද පිහිටුවා ගන්නට බලපාන ප්‍රධාන කරුණු මොනවද කියලා. මේ යුරෝපා ජාතීන් ඇමරිකාවේ ජනපද පිහිටුවා ගැනීමට බලපාන ලද ප්‍රධාන කරුණු. ඇමරිකාවේ ජනපද පිහිටීමට බලපාන කරුණු. පළවෙනි කාරණය තමයි ආගමික නිදහස. පළවෙනි කාරණය තමයි ආගමික නිදහස. දෙක තමයි ජීවිතයේ සෞභාග්‍යමත්භාවය. ජීවිතයේ සෞභාග්‍ය වර්ධනය කර ගැනීමට. තුන කීර්තිය සහ ධනය. වර්ධනය කර ගැනීම. ඔන්න දුවේ පුතේ මතක තියාගන්න ඇමරිකාවේ ජනපද පිහිටුවා ගන්න බලපාන යුරෝපා ජාතීන් ඇමරිකාවේ ජනපද පිහිටුවා ගැනීම සඳහා බලපාන ලද ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ඒ තමයි ආගමික නිදහස. යුරෝපය තුල මේ වෙනකොට රෙපරමාදු සහ අනිකුත් අන්‍ය නිකායන් කතෝලිකයන් සහ රෙපරමාදුන් අතර රෝමානු කතෝලිකයන් සහ රෙපරමාදුන් අතර යුරෝපය තුල විශාල වශයෙන් ආගමික ගැටුමක් නිර්මාණය වෙලා තිබ්බා. යුරෝපය තුල ආගමික ගැටුමක් තිබ්බා. ඒතකොට ආගමික නිදහසක් යුරෝපය තුල තිබ්බේ නැහැ. යුරෝපය තුල රෙපරමාදුවරු සහ රෝමානු කතෝලිකයන් අතර තිබ්බ ගැටුම නිසා මේ ආගමික නිදහස කතා මේ ඇමරිකාවට සංක්‍රමණය වුණා ගොඩාක් යුරෝපා ජාතීන්. දෙවෙනි කරුණ ජීවිතයේ සෞභාග්‍යමත්භාවය ලබා ගැනීමට. ඒ කියන්නේ ඇමරිකාව කියන නව භූමිය තුල විශාල සරුසාර ඉඩකඩම් තිබ්බා. ධන සම්පත් බහුලව තිබ්බා. ඔන්න දුවේ පුතේ මතක තියාගන්න මේ ඇමරිකාව කියන විශාල මහද්වීපය තුල ඉතාම සරුසාර භූමි තිබ්බා. සරුසාර පසක් තිබ්බා. කෘෂිකර්මාන්තයේ සප්තපාරණ ඉතාම යෝග්‍යයි. ඒ වගේම මැණික්, රත්තරන්, රිදී ආදී ධන සම්පත් බහුලව තිබ්බා. මේ සියල්ල ලබා ගැනීම සඳහා ජීවිතයේ සෞභාග්‍යමත් කර ගැනීම සඳහා එහෙනම් යුරෝපා ජාතීන් ඇමරිකාවට පැමිණෙනවා. ඒ වගේම කීර්තිය සහ ධනය. ඔවුන් නව රාජ්‍යයකට ගිහිල්ලා මේ ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා කීර්තිය සහ ධනය වර්ධනය කර ගැනීම කියන ඊළඟ අරමුණක් බෝන් තුල තිබ්බා. එහෙනම් දුවේ පුතේ යුරෝපා ජාතීන් ඇමරිකාවේ ජනපද පිහිටුවා ගන්නා ලද ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ආගමික නිදහස බලාපොරොත්තුෙන් ජනපද පිහිටුවා, ජීවිතයේ සෞභාග්‍යමත්භාවය ලබා කර ගැනීම සඳහා ජනපද පිහිටුවා, කීර්තිය සහ ධනය වර්ධනය කර ගැනීම සඳහා එනම් යුරෝපා ජාතීන් ඇමරිකාවේ ජනපද පිහිටුවා. අපි අවසානයේදී සාකච්ඡා කරා බ්‍රිතාන්‍ය විසින් පිහිටුවන ලද ජනපද 13 තමයි අවසානයේදී ඇමරිකාව කියන රාජ්‍ය බවට පත් වෙන්නේ. right. එහෙනම් අපි කිව්වා බ්‍රිතාන්‍ය විසින් පිහිටුවන ලද පළවෙනි ජනපදය වර්ජිනියා ජනපදය, බ්‍රිතාන්‍ය විසින් පිහිටුවන ලද අවසාන ජනපදය ජෝර්ජියා කියන ජනපදය. හරි. දැන් අපි බලමු ඊළඟට මේ ජනපද 13 පිහිටුවද්දී බ්‍රිතාන්‍යයේ දේශපාලන ප්‍රතිපත්තිය කෙසේද කියලා. බ්‍රිතාන්‍ය තමයි මව් රාජ්‍ය. ඇමරිකාවේ මව් රාජ්‍ය තමයි මගේ දුවේ පුතේ බ්‍රිතාන්‍ය. ඇමරිකාවේ මව් රාජ්‍ය තමයි බ්‍රිතාන්‍ය. ඒතර බ්‍රිතාන්‍යයේ දේශපාලන ප්‍රතිපත්තිය කෙසේද සකස් වෙන්නේ කියලා. දැන් මේ ඇමරිකාව කියන රාජ්‍යයේ ජනපද පිහිටුවා ගැනීමේදී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට රාජකීය බලපත්‍ර ලබා ගන්න සිදු වුණා. ඔන්න බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම් වල සහ යම් පුද්ගලයන් බ්‍රිතාන්‍යයේ වාසය කරන යම් වෙළඳ සමාගම් සහ යම් පුද්ගලයන් විසින් ඇමරිකාවේ ඉඩම් අත්පත් කර ගැනීමේදී ඇමරිකාවේ ජනපද පිහිටුවා ගැනීමේදී බ්‍රිතාන්‍ය මව් රාජ්‍ය සමග ලියවිලි වලට අත්සන් කළ තිබේ. බ්‍රිතාන්‍ය මව් රාජ්‍ය සමග ලියවිලි වලට අත්සන් කළ තිබේ. ඒ නිසා නීතිමය බැඳීමක් තිබ්බා. යම් ආකාරයක නීතිමය බැඳීමක් තිබ්බා. අවසානයේදී බ්‍රිතාන්‍ය වෙළඳ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා. බ්‍රිතාන්‍ය තුළ වෙළඳ ප්‍රතිපත්තියකුත් ක්‍රියාත්මක වුණා. බ්‍රිතාන්‍ය තුළ නිෂ්පාදනය කරන ලද වෙළඳ භාණ්ඩ ඇමරිකාවේ ජනපදවල නිෂ්පාදනය නොකළ යුතුය. මොන වෙළඳ ප්‍රතිපත්තියකුත් තිබ්බා මේගොල්ලන්ට. බ්‍රිතාන්‍ය නිෂ්පාදනය කරන වෙළඳ භාණ්ඩ ඇමරිකාව තුළ නිෂ්පාදනය නොකළ යුතුය. ඇමරිකාවේ නිෂ්පාදනය කරන සීනි, දුම්කොළ, මීටි ආදිය බ්‍රිතාන්‍යයට පැමිණ බ්‍රිතාන්‍ය හරහා අපනයන වෙළඳාම් සිදු කළ යුතුය. දැන් ඇමරිකාවේ නිෂ්පාදනය කරන සීනි, දුම්කොළ,
මීටි කපු ආදී අනිකුත් වෙළඳ භාණ්ඩ බ්‍රිතාන්‍යයට අවලා බ්‍රිතාන්‍ය හරහා වෙළඳාම සිදු කළ යුතුයි කියන මේ වගේ දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් ඇමරිකාව පාලනය කරා බ්‍රිතාන්‍ය විසින්. දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් ඇමරිකාවේ ජනපද ටික පාලනය කරා බ්‍රිතාන්‍ය විසින්. එතකොට බ්‍රිතාන්‍ය විසින් පිහිටවන ලද ආණ්ඩුකාරවරයෙක් තමයි මේ ජනපදවල ක්‍රියාත්මක වුණේ. බ්‍රිතාන්‍ය විසින් පිහිටවන ලද ආණ්ඩුකාරවරයෙක් මේ ජනපදවල වාසය කරා. ඒ නිසා බ්‍රිතාන්‍යයත් එක්ක දේශපාලන සහ ආර්ථික වශයෙන් ලොකු බැඳීමක් තිබ්බා. මේ නිසා බ්‍රිතාන්‍ය කියන්නේ ඔවුන්ගේ මව් රාජ්‍ය බ්‍රිතාන්‍ය විසින් තමයි පාලනය කරේ. කෙසේ නමුත් මේ සියලුම සිද්ධි මේ අතර සිදුවනකොට බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව තියෙන විශාල දුර භූමි ප්‍රදේශයක. බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව තියෙන ඉතා විශාල දුර ප්‍රදේශයක. සතකුන් 3000ක 4000ක පමණ විශාල දුර ප්‍රදේශයක තමයි බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව පිහිටලා තියෙන්නේ. මේ නිසා බ්‍රිතාන්‍යයට ඇමරිකාවේ ජනපදවල යම් යම් පාලන කටයුතු වලට බලපෑම් කිරීමේ හැකියාව අවම වෙන්න පටන් ගත්තා. මොකද මොවුන්ගේ තියෙන දුරස්ථභාවය. මව් රට බ්‍රිතාන්‍ය ඇමරිකාවයි බ්‍රිතාන්‍ය අතර විශාල දුර ප්‍රමාණයක් තියෙන නිසා බ්‍රිතාන්‍යයන්ට සමහරවිට ඇමරිකාව යම් යම් අවස්ථාවලදී පාලනයෙන් ගිලිහී යන්න පටන් ගත්තා. ඒ වගේම මගේ දුවේ පුතේ මතක තියාගන්න බ්‍රිතාන්‍ය යුරෝපය තුල විශාල යුද්ධයක පැටලලා තිබ්බා. බ්‍රිතාන්‍ය මේ වෙනකොට යුරෝපය තුල විශාල යුද්ධයක පැටලලා තිබ්බා. මේ යුද්ධයත් සමග මේ බ්‍රිතාන්‍යයට යුද්ධ කිරීමක් සමග අවසානයේදී ඇමරිකාව ගැන සොයන්න බලන්න තියෙන හැකියාව අඩු වුණා. මේ නිසා ඇමරිකානු ජනපද වාසීන් තුල නිදහස පිළිබඳ යම් ආකල්ප රාශියක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඔන්න දුවේ පුතේ මම ඔයගලන්ට කිව්වේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය තියෙන විශාල දුර ප්‍රදේශයක එතකොට බ්‍රිතාන්‍ය මව් රට ඇමරිකාව පාලනය කරද්දී මේ දුර ප්‍රදේශය සහ ඒ වෙනකොට සංනිවේදන මාධ්‍යයන් වල දියුණුවක් තිබෙන්නේ නැහැ. ඒ කාලේ වෙනකොට සංනිවේදන මාධ්‍යයන් වල දියුණුවක් තිබෙන්නේ නැහැ. මෙන්න මේ කියන හේතු සාධක නිසා බ්‍රිතාන්‍ය පාලනයෙන් ඇමරිකාව ටික ටික නිදහස් වෙන්න පටන් ගත්තා. මේ එක්කම ඇමරිකානු ජනපද වාසීන් තුළ නිදහස් මතවාද ගොඩනගෙන පටන් ගත්තා. නිදහසේ අගය පිළිබඳ අවබෝධය වැඩි වෙන්න පටන් ගත්තා. මේ සමගම බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය යුරෝපය තුළ යුද්ධයක නිරත වෙනවා. 1756 1763 කියන කාලය තුළ යුරෝපය තුළ ඇති වෙනවා 7 අවුරුදු යුද්ධය. ඔන්න දුවේ පුතේ මතක තියාගන්න මේ වෙනකොට අවසානයේදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අතර යුද්ධයක් පැවැත්වෙනවා 1756 1763 කියන කාලය තුල. මේකට අපි කියන්නේ සුප්‍රසිද්ධ 7 අවුරුදු යුද්ධය. 7 අවුරුදු යුද්ධය. අවුරුදු 7ක් තිස්සේ යුද්ධය පැවතුණා. එතකොට ඔන්න දුවේ පුතේ දැන් ඇමරිකාව කියන රාජ්‍ය නැත්නම් ඇමරිකානු ජනපද ඇමරිකාව තුළ පිහිටුවද්දී ඇමරිකාවේ මව් රාජ්‍ය බ්‍රිතාන්‍යයට මොකද වෙන්නේ? අවසානයේදී යුරෝපය තුළ ප්‍රංශය සමග යුද්ධයක් කරන්න සිද්ධ වෙනවා. මේ යුද්ධයට කියන්නේ 7 අවුරුදු යුද්ධය. මේකට කියන්නේ 7 අවුරුදු යුද්ධය. මොකද වසර 4ක් තිස්සේ පැවතුණා. 1756 සිට 1763 කියන කාල සීමාව තුළ 7 අවුරුදු යුද්ධය පැවතුණා. මේදී කෙසේ නමුත් මේ 7 අවුරුදු යුද්ධයේදී අවසානයේදී මොකද වෙන්නේ? බ්‍රිතාන්‍ය ජය ගන්නවා, ප්‍රංශය පරාජයටපත් වෙනවා. ඔන්න දුවේ පුතේ මතක තියාගන්න මේ 7 අවුරුදු යුද්ධයේදී බ්‍රිතාන්‍ය ජයග්‍රහණය කරනවා, ප්‍රංශය පරාජයටපත් වෙනවා. මේ සමග අවසානයේදී මොකද කරන්නේ? බ්‍රිතාන්‍ය විසින් මේ යුද්ධය සඳහා ගිය වියදම තමන්ට මේ යුද්ධය සඳහා ගිය වියදම ඇමරිකානු ජනපද වාසීන්ගෙනුත් අය කරන්න උත්සාහ ගත්තා. ඔන්න දුවේ පුතේ ඊළඟ ප්‍රශ්නේ තමයි බ්‍රිතාන්‍ය යුරෝපය තුළ පැවතිච්ච 7 අවුරුදු යුද්ධයට බ්‍රිතාන්‍යයට ගිය යුද වියදම් පියවා ගැනීමට ඇමරිකානු ජනපද වාසීන්ගෙන් පද එකතු කරන්න පටන් ගත්තා. ඉතින් මේක ඇමරිකානු ජනපද වාසීන්ට ප්‍රශ්නයක් බවට පත් වුණා. යුරෝපය තුළ පැවති 7 අවුරුදු යුද්ධයෙන් බ්‍රිතාන්‍යයට ගිය යුද වියදම් පියවා ගැනීම ඇමරිකානු ජනපද වාසීන්ටත් ඔවුන්ගේ කර මතත් මේ බර පැටවුවා බ්‍රිතාන්‍ය විසින්. මේ සමගම මේකට විරෝධතාවයක් ඇමරිකාව තුළ මේ සමග මේකට විරෝධතාවයක් නිර්මාණය වෙනවා. අවසානයේදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ජෝර්ජ් ග්‍රැන්විල් විසින් ඇමරිකානු ජනපදවලට ඔන්න දුවේ පුතේ බ්‍රිතාන්‍ය මේ වෙනකොට අගමැතිවරයා ජෝර්ජ් ග්‍රැන්විල් විසින් අවසානයේ මොකද කරන්නේ? ඇමරිකානු ජනපදවලට නව බදු වර්ග ගණනාවක් හඳුන්වා දෙනවා. සීනි පනත,
මොනවද ඒ පුතේ? බ්‍රිතාන්‍ය අගමැති වූ ජෝර්ජ් ග්‍රැන්විල් විසින් මේ 7 අවුරුදු යුද්ධයේ යුද වියදම පියවා ගැනීම සඳහා අවසානයේදී ඇමරිකානු ජනපදවලට නව බදු වර්ග 3ක් පනවලා දෙනවා. නව බදු වර්ග 3ක් පනවනවා. ඒ තමයි සීනි පනත, මුදල් නෝට්ටු පනත, මුද්දර පනත. ඒ තමයි සීනි පනත, මුදල් නෝට්ටු පනත, මුද්දර පනත. සීනි පනත, මුදල් නෝට්ටු පනත සහ මුද්දර පනත මේ ජෝර්ජ් ග්‍රැන්විල් කියන බ්‍රිතාන්‍ය අගමැති විසින් ඇමරිකානු ජනපද වාසීන්ට පවරනවා. දැන් මේ ආදී වශයෙන් විශාල වශයෙන් බදු එකතු කරන්න පටන් ගන්න ඇමරිකානු ජනපද වාසීන්. නිසා ඇමරිකානු ජනපද වාසීන් කල්පනා කරනවා ඔවුන්ට තියෙන දේශපාලන සහ ආර්ථික පීඩනය වළක්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය මව් ආණ්ඩුවෙන් වෙන්විය යුතුයි කියන. බ්‍රිතාන්‍ය මව් ආණ්ඩුවෙන් වෙන්විය යුතුයි කියන අදහස මොවුන් තුල ඇති වෙනවා. අවසානයේදී මොවුන් ඒක රාශි වෙනවා. මොවුන් ඒක රාශි වෙලා අවසානයේදී මේ බදු වලට යම් විරෝධතා දක්වනවා. කෙසේ නමුත් අවසානයේදී මේ විරෝධතා නිර්මාණය වෙද්දී මේකට ඇමරිකානු නිදහස් සටනට බලපාන ලද ආසන්නතම හේතුවට කාරණේ මඟ පෑදුණා. ඒ තමයි ඇමරිකානු නිදහස් සටනට බලපාන ලද ආසන්නතම හේතුව බවට පත් වන්නේ දුවේ පුතේ. ඒ තමයි බොස්ටන් තේ සාදය. 1773 තමයි බොස්ටන් තේ සාදය කියන සිද්ධිය සිදුවන්නේ. මොකද්ද මේ බොස්ටන් තේ සාදය කියන්නේ? ඔන්න දුවේ පුතේ බොස්ටන් තේ සාදය කියලා කියන්නේ බ්‍රිතාන්‍ය මව් රාජ්‍ය විසින් තේ වෙළඳාමේ අධිකාරිය තනි සමාගමකට පවරනවා. බොස්ටන් තේ සාදය කියන්නේ ඔන්න දුවේ පුතේ බ්‍රිතාන්‍ය මව් රාජ්‍ය විසින් ඇමරිකාව තුල තේ වෙළඳාම තනි සමාගමකට පවරනවා. මේ තනි සමාගමකට පවරනකොට අර ඇමරිකාව තුල තේ වෙළඳාමේ යෙදුණු සාම්ප්‍රදායික වෙළඳුන්ට දැඩි පහරක් එල්ල වෙනවා. ඔන්න දුවේ පුතේ බොස්ටන් තේ සාදය කියලා කියන්නේ මෙන්න මේ සිද්ධියට බලපාපු හේතු මම මේ සාකච්ඡා කරන්නේ. එතකොට බ්‍රිතාන්‍ය මව් රාජ්‍ය විසින් ඇමරිකාවේ තේ වෙළඳාම සඳහා තනි සමාගමකට පවරනවා. තනි සමාගමකට පැවරුවත් සමගම ඇමරිකාවේ සාම්ප්‍රදායික ලෙස තේ වෙළඳාමේ යෙදුණු වෙළඳුන්ට දැඩි මරු පහරක් වදිනවා මේකත් සමග. ඒ නිසා මේකට දැඩි විරෝධයක් නිර්මාණය වෙනවා. ඇමරිකාවේ ආර්ථිකය පාලනය කරන්න හදනවා. ඇමරිකාවේ තේ වෙළඳාමේ යෙදුණු ව්‍යාපාරිකයන් දැඩිසේ ආර්ථික අපහසුතාවයට පත් වෙනවා. මේ නිසා මොවුන් මොකද කරන්නේ? අවසානයේදී බ්‍රිතාන්‍ය විසින් ඇමරිකාවට ගෙන ලද තේ නැවකට වෙස් වලාගෙන ඇතුළු වෙනවා. ඔන්න දුවේ පුතේ ඊළඟට වෙන්න සිද්ධිය තමයි බ්‍රිතාන්‍යයේ සිට ඇමරිකාවට පැමිණි තේ නැවකට බොස්ටන් වරායේ නවතා තිබූ බොස්ටන් වරායේ මේ කියන්නේ බොස්ටන් තේ සාදය කියන්නේ ඒකයි. බ්‍රිතාන්‍යයේ ඉඳලා ඇමරිකාවට තේ රැගෙන ආපු නැවක් මේ වෙනකොට බොස්ටන් වරායේ නවත්තලා තිබ්බා. අවසාන මොකද කරන්නේ? අර කණ්ඩායමක් එකතු වෙලා මොකද කරන්නේ? වෙස් වලාගෙන මේ නැවට ඇතුළු වෙලා මේ නැවේ තියෙන තේ පෙට්ටි 342ක් තේ පෙට්ටි 342ක් මුහුදට විසි කරා කියලා සඳහන් වෙනවා. මේක තමයි බොස්ටන් තේ සාදය කියලා කියන්නේ. අවසානයේදී බොස්ටන් වරායේ නවතලා තිබ්බ තේ නැවකට වෙස් වලාගෙන ඇතුළු වුණු මේ පිරිස අවසානයේ මොකද කරන්නේ? ගිහිල්ලා මේ තේ නැවේ තිබ්බ තේ පෙට්ටි 342ක් මුහුදට විසි කරනවා. ඒක තමයි බොස්ටන් තේ සාදය කියලා කියන්නේ. මේ බොස්ටන් තේ සාදයත් සමගම මොකද වෙන්නේ? ඇමරිකානු විප්ලවය ආරම්භ වෙන්න පටන් ගන්නවා. බොස්ටන් තේ සාදයත් සමග ඇමරිකානු විප්ලවය ආරම්භ වෙන්න පටන් ගන්නවා. බ්‍රිතාන්‍ය විසින් නියෝගයක් නියුක්ත කරනවා මේ තේ පෙට්ටි වල තියෙන වන්දිය ගෙවිය යුතුයි කියලා. බ්‍රිතාන්‍ය මව් රාජ්‍ය විසින් ඇමරිකාවට නියෝගයක් නිකුත් කරනවා මේ තේ පෙට්ටි වල වන්දිය ගෙවිය යුතුයි කියලා. අවසානයේදී මේක දීර්ඝ ගැටුමක් දක්වා වර්ධනය වෙනවා. මේ සමගම මොකද කරන්නේ? ඇමරිකානු ජනපද වාසීන් සහ බ්‍රිතාන්‍ය හමුදාව අතර යම් ගැටුමක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. බොස්ටන් තේ සාදය තමයි ආසන්නතම හේතුව. මේ සමගම බ්‍රිතාන්‍ය හමුදාව සහ ඇමරිකානු ජනපද වාසීන් අතර ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ ගැටුම නිසා අවසානයේදී ක්‍රිස්තු වර්ෂ 1774 දී මොකද කරන්නේ? මේ ඇමරිකානු ජනපද වාසීන් ෆිලඩෙල්ෆියා සම්මේලනය පවත්වනවා. ඒකට කියන්නේ ෆිලඩෙල්ෆියා සම්මේලනය 1744 දී පවත්වනවා.
හරි 1774 දී ෆිලඩෙල්ෆියා සම්මේලනය පවත්වනවා. ප්‍රථම මහද්වීපික සම්මේලනය ඇමරිකාව නිදහස් වීම සඳහා නිර්මාණය කරගන්නා ලද ප්‍රථම මහද්වීපික සම්මේලනය හැටියට හඳුන්වන්නේ ෆිලඩෙල්ෆියා සම්මේලනය. 1773 දී බොස්ටන් තේසාදයෙන් පස්සේ 1774 දී ෆිලඩෙල්ෆියා සම්මේලනය පිහිටුවා ගන්නවා. ෆිලඩෙල්ෆියා සම්මේලනය පිහිටුවා ගැනීමත් සමග මොවුන් බ්‍රිතාන්‍යයට විරුද්ධව කටයුතු කිරීම සඳහා ඇමරිකානු ජනපදවාසීන් බ්‍රිතාන්‍යයට විරුද්ධව කටයුතු කිරීම සඳහා අවසානයේදී වෙනම හමුදාවක් නිර්මාණය කරනවා. මහද්වීපික හමුදාවක් නිර්මාණය කරගන්න හදනවා. කෙසේ නමුත් මෙන්න මේ ආකාරයට මේ ක්‍රියාවලිය සිදු වෙන අතරතුර මේ ආකාරයට හරි අපි එතකොට සාකච්ඡා කරලා හිටියේ පුතේ ක්‍රිස්තු වර්ෂ 1773 දී තමයි බොස්ටන් තේසාදේ සිදුවන්නේ. 1774 වෙනකොට ෆිලඩෙල්ෆියා සම්මේලනය නිර්මාණය කරගන්න. 1775 දී බ්‍රිතාන්‍ය හමුදාව සහ ඇමරිකානු ජනපදවාසීන් අතර ලෙක්සින්ග්ටන් නගරයේදී ඇමරිකාවේ ගැටුමක් නිර්මාණය වන්නේ. අවසානයේ 1776 ජූලි 4 වෙනිදා ඇමරිකානු නිදහස් ප්‍රකාශනය තහවුරු කරනවා. අවසානයේ 1776 ජූලි 4 වන දින ඇමරිකානු නිදහස් ප්‍රකාශනය ඔවුන් නිර්මාණය කරගන්නවා. එතකොට ඔබගෙන් කවුරු හරි අහුවොත් දුවේ පුතේ ඇමරිකානු නිදහස් සටන ඇති වූ වර්ෂය මොකක්ද කියලා මතක තියාගන්න. 1776 කියන වර්ෂය තමයි අපිට ගන්න පුළුවන්. ඇමරිකානු නිදහස් සටන ඇති වූ වර්ෂය කුමක්ද කියලා අහුවොත් අපිට ගන්න තියෙන්නේ 1776 මේ ඇමරිකානු නිදහස් ප්‍රකාශනය සම්මත කරගත්තු වර්ෂය. ක්‍රිස්තු වර්ෂ 1776 ජූලි 4 වෙනි දින ඇමරිකානු නිදහස් ප්‍රකාශනය සම්මත කරලා කියනවා නිදහසේ අගය මානව අගය මූලික මිනිස් අයිතිවාසිකම් සියලුම ජනතාවට ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ඇති කියලා අවසානයේ මොකද කරන්නේ බ්‍රිතාන්‍යයට විරුද්ධව නිදහස පතා ඇමරිකානු ජනපදවාසීන් නිදහස් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ සටන් පාඨය බවට පත්වන්නේ නියෝජිතයන් නැත්නම් බදුත් නැත. ඇමරිකානු විප්ලවයේ සටන් පාඨයේ මූලික සටන් පාඨය බවට පත්වන්නේ නියෝජිතයන් නැත්නම් බදුත් නැත. ඔන්න දුවේ පුතේ මතක තියාගන්න ඇමරිකානු විප්ලවයේ සටන් පාඨය තමයි නියෝජිතයන් නැත්නම් බදුත් නැත. එතකොට 1776 ජූලි 4 වන දින ඇමරිකානු නිදහස් ප්‍රකාශනය ඉදිරිපත් කළා ජෝර්ජ් වොෂින්ටන්ගේ නායකත්වයෙන් මහද්වීපික හමුදාවක් නිර්මාණය කරගන්නවා. ජෝර්ජ් වොෂින්ටන්ගේ නායකත්වයෙන් මහද්වීපික හමුදාවක් නිර්මාණය කරගන්නවා. බ්‍රිතාන්‍යයට විරුද්ධව සටන් කිරීම සඳහා ජෝර්ජ් වොෂින්ටන්ගේ නායකත්වයෙන් මහද්වීපික හමුදාවක් නිර්මාණය කරගන්නවා. අවසානයේදී බ්‍රිතාන්‍ය සමග යුද්ධයකට යනවා. ඇමරිකානු ජනපදවාසීන් අවසානයේ මොකද කරන්නේ? බ්‍රිතාන්‍යයට විරුද්ධව නැත්නම් ඇමරිකාවට පක්ෂව ප්‍රංශය, ඕලන්දය සහ ස්පාඤ්ඤය මේ යුද්ධයට සම්බන්ධ වෙනවා. ඔන්න දුවේ පුතේ ඇමරිකාවට පක්ෂපාතී අනිකුත් යුරෝපා රාජ්‍යයන් ප්‍රංශය, ස්පාඤ්ඤ සහ ඕලන්දය ඇමරිකාවට උදව් කරනවා බ්‍රිතාන්‍ය සමග යුද්ධ කිරීම සඳහා. මේ නිසා අවසානයේ මොකද කරන්නේ? අවුරුදු 2ක් විතර යුද්ධය දරුණු ආකාරයෙන් ව්‍යාප්ත වෙලා ගිහිල්ලා අවසානයේදී බ්‍රිතාන්‍යයන්ට යුද්ධයෙන් පරාජය වෙන්න පටන් ගන්නවා. බ්‍රිතාන්‍යයන් ඇමරිකානු ජනපදවාසීන් අතින් පරාජයට පත් වෙන්න පටන් ගන්නවා. අවුරුදු 2ක් විතර මේ ආකාරයට ඇමරිකාව තුළ බ්‍රිතාන්‍ය විසින් පරාජයට පත් වෙවි පැමිණියා. එතකොට ඇමරිකාවට ප්‍රංශය, ස්පාඤ්ඤ සහ ඕලන්දය බ්‍රිතාන්‍යයට විරුද්ධව සටන් කිරීමට උදව් කරනවා. අවසානයේදී බ්‍රිතාන්‍ය විසින් ඇමරිකාව සමග සාම සාකච්ඡාවලට පැමිණලා 1783 වර්ෂයේදී පැරිස් සාමගිවිසුම 1783 වර්ෂයේදී පැරිස් සාමගිවිසුම වගේ ඇමරිකාව නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගන්නවා. බ්‍රිතාන්‍ය විසින් 1783 පැරිස් සාමගිවිසුම වගේ බ්‍රිතාන්‍ය විසින් ඇමරිකාව නිදහස් ස්වාධීන රාජ්‍යයක් හැටියට පිළිගන්නවා. ඔන්න දුවේ පුතේ මතක තියාගන්න. එහෙනම් මොකද වෙන්නේ? ඇමරිකානු නිදහස් ප්‍රකාශනය පිළිතුවා ගැනීමත් සමග ජෝර්ජ් වොෂින්ටන්ගේ නායකත්වයෙන් ඇමරිකානු ජනපදවාසීන් මහද්වීපික හමුදාවක් නිර්මාණය කරලා බ්‍රිතාන්‍ය සමග ගැටුමක් නිර්මාණය කරගන්නවා. බ්‍රිතාන්‍යයත් එක්ක යුද්ධය අවුරුදු 2ක් තිස්සේ පවතිනවා. මේ වෙලාවට ඇමරිකාවට උදව් කරනවා ප්‍රංශය, ස්පාඤ්ඤ සහ ඕලන්දය කියන අනිකුත් යුරෝපා ජාති බ්‍රිතාන්‍ය සමග සටන් කිරීම සඳහා. අවසානයේදී මේ යුද්ධයෙන් බ්‍රිතාන්‍ය පරාජයට පත් වෙනවා. මේ යුද්ධයෙන් බ්‍රිතාන්‍ය පරාජයට පත් වෙලා බ්‍රිතාන්‍ය සාම සාකච්ඡාවලට පැමිණලා 1783 දී පැරිස් සාමගිවිසුම අත්සන් කරනවා. 1783 දී පැරිස් සාමගිවිසුම අත්සන් කිරීම සමග ඇමරිකානු නිදහස් ස්වාධීන රාජ්‍යයක් හැටියට බ්‍රිතාන්‍ය මව් රාජ්‍ය විසින් පිළිගන්නවා. 1783 පැරිස් සාමගිවිසුමෙන් ඇමරිකාව නිදහස් ස්වාධීන රාජ්‍යයක් හැටියට බ්‍රිතාන්‍ය මව් රාජ්‍ය විසින් පිළිගනු ලබනවා.
මේ සමගම ඇමරිකාවට නිදහස ලැබෙනවා. මේ සමගම ඇමරිකාවට නිදහස ලැබෙනවා. නිදහස් ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට පත් වෙනවා ජෝර්ජ් වොෂින්ටන්. නිදහස් ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට පත් වන්නේ මගේ දුවේ පුතේ ජෝර්ජ් වොෂින්ටන්. නිදහස් ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා ජෝර්ජ් වොෂින්ටන්. නිදහස් ඇමරිකාවේ ඇමරිකානු විප්ලවයේ සටන් පාඨය බවට පත් වන්නේ නියෝජිතයන් නැත්නම් බදුත් නැත. මේ ආකාරයට අවසානයේදී ඇමරිකානු ජනපද වාසීන් සටන ජයග්‍රහණය කරලා නිදහස් ඇමරිකාවක් නිර්මාණය කරගන්නවා. එතකොට මේ නිදහස් සටනේ ප්‍රතිඵල තමයි ඇමරිකානු නම් ස්වාධීන රාජ්‍ය බිහිවීම. ලෝකයේ ප්‍රථම ලිඛිත සංඝීය ආණ්ඩු ක්‍රමය බිහිවීම. මේ නිදහස් සටනේ ප්‍රතිඵල තමයි ඇමරිකාව නම් ස්වාධීන රාජ්‍ය බිහිවීම. ලෝකයේ ප්‍රථම ලිඛිත සංඝීය ආණ්ඩු ක්‍රමය බිහිවීම. ඒ වගේම නිදහසේ අගය මානව අගය පිළිබඳ ලෝකේ කතා කරන ප්‍රධාන විප්ලවයක් බවට පත්වීම. මේ සමගම ලෝකයේ අනෙකුත් රටවලත් මේක ආදර්ශයට අරගන්නවා. ඇමරිකානු නිදහස් සටන ලෝකයේ අනෙකුත් රටවල් පවා ආදර්ශයට ගන්නවා. ඊළඟට විප්ලව ගණනාවක් නිර්මාණය. 1789 දී ජෝර්ජ් වොෂින්ටන්ගේ නායකත්වයෙන් ඇමරිකානු නිදහස් ප්‍රකාශය හරහා අවසානයේදී ඇමරිකාව ස්වාධීන ලිඛිත ආණ්ඩු ක්‍රමයක් කරා ඇමරිකාව කියන රාජ්‍ය බිහි වෙනවා. හරි දුවේ පුතේ අපි සාකච්ඡා කරේ එහෙනම් ඇමරිකානු විප්ලවය. ඔයගොල්ලෝ ඇමරිකානු නිදහස් සටන අපි ඊළඟට ප්‍රංශ විප්ලවය සහ රුසියානු විප්ලවය ඉදිරියේදී ඔයගලන්ට YouTube වීඩියෝ හරහා ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඕගලන්ට මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඔබ මාව අමතලා මාව දැනුවත් කරන්න අඩුපාඩු තියෙනවා අපි ඒවා හොඳින් කරගෙන යමු. එහෙනම් ඔබලා අමතක කරන්න එපා. මගේ ඉතිහාසයේ ගුරුතුමා ප්‍රදීප් ඇල්ගිරියේ ඉතිහාසයේ ගුරුතුමා YouTube නාලිකාව subscribe කරන්න. එතකොට අපි අලුතෙන් ඕගලන්ට දෙන සෑම වීඩියෝ එකක්ම නරඹන්න පුළුවන්. අපි දවසට එක ගානේ බොහෝ දුරට වීඩියෝ අප්ලෝඩ් කරනවා. නිසා ඔබ සියලු දෙනාම සම්බන්ධ වෙන්න. 11 වසර දුවා දරුවන් වෙනුවෙන් තමයි මේක ඉලක්කගත වෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගය සාර්ථක කරගන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. සුබ දවසක්.